දුවේ පුතේ. අද අපි කතා කරන්න යන්නේ සමගාමී සමීකරණ කියන පාඩම ගැන. එතකොට මේ සමගාමී සමීකරණ කියන පාඩම ගැන කතා කරද්දී ඔයගොල්ලන්ට 10 වසරේ පාඩමකුත් තියෙනවා, ඒ වගේම 11 වසරේ පාඩමකුත් තියෙනවා. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගෙදී ඔයගොල්ලන්ට අනිවාර්ය ප්‍රශ්නයක් හම්බ වෙනවා දෙවෙනි පත්‍රයේ. එතකොට මේ සමගාමී සමීකරණ වල හුඟක් වෙලාවට සාමාන්‍ය පෙළ විභාගෙදී හම්බෙන්නේ වගන්ති ගානක් ඇසුරින් ඔයගොල්ලෝ සමගාමී සමීකරණ දෙක ගොඩනගලා එතනින් අපි නොදන්නා පද දෙක සෙවීමක් තමයි කරන්න ඕන. එතකොට පුතේ අපි මේ සමීකරණ ගැන කතා කරද්දී සාමාන්‍ය පුතේ සමීකරණ ගැන කතා කරද්දී ඔයගොල්ලෝ දන්නවා මේ වගේ සමීකරණ. එතකොට මේ වගේ සමීකරණයක් ගැන කතා කරද්දී පුතේ අපිට නොදන්නා පද තියෙන්නේ එකයි. කවුද? ax විතරයි. එතකොට පුතේ මතක තියාගන්න සාමාන්‍ය සමීකරණයක් ගත්තොත් එහෙම නොදන්නා පද ගාන අනුව අපිට භාවිතා කරන්න ඕන සමීකරණ ගන්න තීරණය කරන්න පුළුවන්. එතකොට මේක නොදන්නා පද එකක් නිසා සමීකරණ එකක් භාවිතා කරාම ඇති. එතකොට සමගාමී සමීකරණ කියන්නේ පුතේ සමගාමී සමීකරණ කියලා කියන්නේ පුතේ අපි නොදන්නා පද දෙකක් තියෙනවා. එතකොට නොදන්නා පද දෙකක් තියෙන නිසා තමයි අපි සමීකරණ දෙකක් භාවිතා කරලා උත්තරයකට යන්න හදන්නේ. එතකොට මම කතා කරන්නම් සමගාමී සමීකරණයක් කොහොමද විසඳන්නේ? සමගාමී සමීකරණයක් විසඳලා කොහොමද අපි ඒ උත්තර දෙක හොයාගන්නේ කියලා. හරි. මේ වගේ ගානක් බලමු අපි. හරි. මේ වගේ ගානක් මම කතා කරන්න පුතේ ඔයගොල්ලොත් එක්ක කොහොමද මේ වගේ ගානක් අපි විසඳන්නේ කියලා. හරි. එතකොට පුතේ ඔයගොල්ලන්ට මේකේ පේනවා නොදන්නා පද දෙකක් තියෙනවා. කවුද? a b කියලා නොදන්නා පද දෙකක් තියෙනවා. නොදන්නා පද දෙකක් තියෙන නිසා අපිට සමීකරණ දෙකක් ඕන විසඳන්න. සමීකරණ දෙකක් තියෙනවා. මේ තියෙන පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය. හරිද පුතේ? එතකොට මේ පළවෙනි සමීකරණය මේක දෙවෙනි සමීකරණය. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා නොදන්නා පද දෙකක් තියෙනවා. මේ නොදන්නා පද දෙකම විසඳන්න ඕන. නොදන්නා පද දෙකම විසඳන්න ඕන නම් අපිට සමීකරණ දෙකක් ඕන. හරි සමීකරණ දෙකක් දීලා තියෙනවා. නැත්නම් අපි සමීකරණ දෙක ගොඩනගා ගන්න ඕන කිසියම් සිද්ධියක් ඇසුරින්. හරි. මේ වගේ සමීකරණ දෙයක් ගත්තට පස්සේ අපි කොහොමද a ටයි b ටයි අගයක් ගන්න කියලා මම කතා කරන්න. හරි. පුතේ මේ a ගත්තොත් එහෙම a වල ඉස්සරහා තියෙන සංගුණකය මොකක්ද? මෙතන පුතේ පළවෙනි සමීකරණේ a වල ඉස්සරහා තියෙන සංගුණකය 2 වෙනවා. දෙවෙනි සමීකරණේ a වල ඉස්සරහා තියෙන සංගුණකය 3 වෙනවා. එතකොට මේ a වල ඉස්සරහා තියෙන සංගුණකය පළවෙනි සමීකරණේ දෙවෙනි සමීකරණේ එකම අගයක් කරගන්න පුළුවන් නම් අපිට මේ සමීකරණය පහසුවෙන් විසඳන්න පුළුවන්. එතකොට අපි ඉස්සෙල්ලම කරන්න ඕන මොකක් හරි සංගුණකයක් කරන් ඒ සංගුණකයේ ඉස්සරහා තියෙන සංගුණක ටික එකම අගයක් කරගන්න. එතකොට පුතේ මේ 2යි 3යි කුඩා පොදු ගුණාකාරය මොකද්ද? ඔයගොල්ලෝ දන්නවා කුඩා පොදු ගුණාකාරය 6. එතකොට අපි මේ a වල ඉස්සරහා තියෙන සංගුණකයේ පළවෙනි සමීකරණේ දෙකක් වෙනවා. දෙවෙනි සමීකරණේ වල ඉස්සරහා තියෙන සංගුණකේ 3 වෙනවා. එතකොට පළවෙනි සමීකරණය කීයෙන් වැඩි කරලාද අපිට 6 බවට පත් කරගන්න පුළුවන්? 3ෙන් වැඩි කරලා 6 බවට පත් කරගන්න පුළුවන්. එතකොට මේ දෙවෙනි සමීකරණය a වල ඉස්සරහා තියෙන සංගුණකේ 6 බවට පත් කරගන්න පුළුවන් කීයෙන් වැඩි කරලාද? අපිට වැඩි කරන්න වෙනවා පුතේ 2. ඒව සමාන කරගන්නවා නම් ඒ විදිහට කරගන්න පුළුවන්. නැත්තම් තව විදියක් පුළුවන්. b වල ඉස්සරහා තියෙන සංගුණකේ මොකද්ද පුතේ? b වල ඉස්සරහා තියෙන සංගුණකේ 1. මෙතන b වල ඉස්සරහා තියෙන සංගුණකේ 2. එතකොට මෙතනින් අපිට පුළුවන් අගයක් කරා යන්න කොහොමද? මෙයාගේ ඉස්සරහා සංගුණකේ 1, මෙයාගේ ඉස්සරහා සංගුණකේ 2 පළවෙනි සමීකරණය. එතකොට මේ දෙකේ පොදු හරය මොකද්ද පුතේ? පොදු හරය වෙනවා 2. පොදු හරය නැත්නම් කුඩා පොදු ගුණාකාරය වෙනවා 2. එතකොට කුඩා පොදු ගුණාකාරය දෙකක් කරන්න නම් අපි පළවෙනි සමීකරණේ කීයෙන් වැඩි කරන්න ඕන? පළවෙනි සමීකරණේ වැඩි කරන්න ඕන 2කින් වැඩි කරන්න. පළවෙනි සමීකරණේ 2කින් වැඩි කරා නම් මෙතන 2යි b හැදෙනවා. හරිද? දෙවෙනි සමීකරණේ කීයෙන්වත් වැඩි කරන්න ඕනේ නැහැ 2යි කියන එක තියෙනවා. එතකොට ලේසි මොකද්ද? මම මේ අන්තිමට කිව්ව එක තමයි පුතේ ලේසියෙම කරන්න පුළුවන් එක. එතකොට මම මේ විදිහට කරන්නම්. කොහොමද? පළවෙනි සමීකරණය මම වැඩි කරනවා 2කින්. පළවෙනි සමීකරණය 2කින් වැඩි කරොත් එහෙනම් මට උත්තරයක් එනවා. සියලුම පද 2කින් වැඩි වෙනවා. 2යි a කියන පදේ 2කින් වැඩි වුණොත් එහෙම 4යි a වෙනවා පුතේ. ඍණ 1යි b කියන එක 2කින් වැඩි වුණොත් ඍණ 2යි b වෙනවා. 2 2කින් වැඩි වුණොත් 4යි කියලා එනවා. එතකොට මේ සමීකරණය අපි දානවා තුන්වෙනි සමීකරණය විදියට. හරි. දෙවෙනි සමීකරණේ ඉස්සරහා තියෙන b වල ඉස්සරහා තියෙන සංගුණකයක් 2. තුන්වෙනි සමීකරණේ b වල ඉස්සරහා තියෙන සංගුණකයක් 2. හරි. ඊට පස්සේ අපි තීරණය කරන්න ඕන පුතේ
ලකුණ. සංගුණක සමාන කරන් ඉවර වුණාට පස්සේ සංගුණක සමාන කරගෙන ඉවරයි. ඊට පස්සේ අපි තීරණය කරන්නේ මේ ඉස්සරහා තියෙන ලකුණ. දෙවෙනි සමීකරණයේ ඉස්සරහා තියෙන ලකුණ ධන. තුන්වෙනි සමීකරණයේ ඉස්සරහා තියෙන ලකුණ ඍණ. මතක තියාගන්න පුතේ. ලකුණු සමාන නම් මොකද කරන්නේ අපි? ලකුණු සමාන නම් අනිවාර්යයෙන්ම අඩු කරන්න වෙනවා. ලකුණු ප්‍රතිවිරුද්ධ නම් එකතු කරන්න වෙනවා. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා මෙතන 2b ඉස්සරහ තියෙන සංගුණකේ ලකුණ ධන, මෙතන 2b ඉස්සරහ තියෙන සංගුණකේ ලකුණ ඍණ. ලකුණු සමානද? නැහැ. ලකුණු ප්‍රතිවිරුද්ධයි. එහෙනම් මොකද අපිට කරන්න වෙන්නේ? දෙවෙනි සමීකරණයට තුන්වෙනි සමීකරණය එකතු කරන්න වෙනවා මෙන්න මේ විදිහට. එතකොට බලන්න මොකද වෙන්නේ කියලා. දෙවෙනි සමීකරණේ වම් පැත්ත මල් ලියනවා 3a ධන 2b. තුන්වෙනි සමීකරණේ වම් පැත්ත ලියනවා ධන. එකතු කිරීමක් නෙවෙන්නේ පුතේ. ඇයි එකතු කරනවනේ? මෙන්න පළවෙනි සමීකරණේ දෙවෙනි සමීකරණේ වම් පැත්ත ඒකට එකතු කරනවා. මොකද්ද? තුන්වෙනි සමීකරණේ වම් පැත්ත. 4යි a ඍණ 2යි සමාන වෙනවා. දකුණු පැත්තත් එකතු කරනවා. 17ට එකතු කරනවා 4ක්. එතකොට මෙතනින් අපිට එනවා සුළු වෙලා ධන 2b ට ඍණ 2b සුළු වෙනවා. මෙතනින් ඉතුරු වෙනවා 4යි a ධන 3යි අපිට එන උත්තරේ 7යි a කියලා. 17යි 4යි 21යි. එහෙනම් මම දෙපැත්තම 7ෙන් බෙදුවොත් එහෙම මට a වලට උත්තරයක් ගන්න පුළුවන් 3යි කියලා. හරි. මම a වලට උත්තරයක් ගත්තා. ඊට පස්සේ මට b වලට උත්තරයක් ගන්න පුළුවන්. එතකොට කරන්න තියෙන්නේ අපි පුතේ අපි ගාව සමීකරණ කීයක් තියෙනවද? 3ක් තියෙනවා. පළවෙනි සමීකරණ, දෙවෙනි සමීකරණ, තුන්වෙනි සමීකරණ. ඔය කැමති සමීකරණයකට ආදේශ කරන්න. මම පළවෙනි සමීකරණයට ආදේශ අංක 1ට. අංක 1ට ආදේශ කරොත් එහෙම 2a ඍණ b සමානයි 2යි කියලා ලියන්න පුළුවන්. මේ පළවෙනි සමීකරණේ අංක 2ට ආදේශයෙන් අංක 2ට ආදේශ කරනවා. a වෙනුවට 3 ලියන්න පුළුවන්. අර අපි හොයාගත්තනේ. 3 ලියලා ඍණ b සමානයි 2. හරි. ඉස්සලා වම් බෙගුතරි කියන තීරය භාවිත කරන්න පුතේ. ගුණ කිරීම ඉස්සලා කරනවා මම. ඍණ b සමානයි 2. ඍණ b මේ පැත්තට ගන්නවා. ධන b වෙනවා. ධන 2 මේ පැත්තට ගියාට පස්සේ ඍණ 2 වෙනවා. 6න් 2ක් අඩු කරාට පස්සේ උත්තරේ එනවා 4යි කියලා. එහෙනම් අපිට උත්තරේ ගන්න පුළුවන් a වලට 3යි b වලට 4යි කියලා. උත්තර දෙකක් ගන්න පුළුවන් මේ විදියට. හරි පුතේ. අපි ඊළඟට කතා කරමු ඊළඟ ගාන සම්බන්ධයෙන්. එතකොට මේකෙන් නොදන්නා පද දෙකක් තියෙනවා AB කියන පද දෙක. එතකොට නොදන්නා පද දෙකක් නිසා අපිට සමීකරණ දෙකක් දීලා තියෙනවා. පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණයයි කියලා. හරි. ඉස්සෙල්ලාම කරන්නේ අපි පද දෙක ගත්තා. ඒ පද දෙක ගත්තා. ඒ පද දෙකේ ඉස්සරහ තියෙන සංගුණක දෙක ගත්තා. ඒ සංගුණක දෙකේ කුඩා පොදු ගුණාකාරය හොයා ගන්නවා කීයද? 12යි කියලා එනවා. එතකොට මේ 12 කියන පොදු අගය එන්න නම් මම පළවෙනි සමීකරණය කීයෙන් වැඩි කරන්නවද? පළවෙනි සමීකරණය වැඩි කරන්න පුතේ 4ෙන් මේක 12යි නේද දෙවෙනි සමීකරණය මම වැඩි කරන්න 4 වරක් 3 ගෙන් වැඩි කරන්න ඕන. එතකොට මේ b වල ඉස්සරහ තියෙන සංගුණක දෙක ගත්තොත් එහෙම මෙයාගේ 4යි 3ේ පොදු වගේ 12ක් බවට පත් වෙනවා. එතකොට මම 12 එන්න නම් පළවෙනි සමීකරණය වැඩි කරන්න ඕන 3ෙන් දෙවෙනි සමීකරණය වැඩි කරන්න ඕන 4ෙන්. හරි. අපි ගමු මේ දෙක සමාන කරලා මේ අගේ ගමු. ඒ කියන්නේ ඒ අගයන් සමාන කරලා ගමු. එතකොට පළවෙනි සමීකරණය කීයෙන් වැඩි කරන්න ඕන? පළවෙනි සමීකරණේ 12 වෙනන පළවෙනි සමීකරණය වැඩි කරන්න ඕන 4ෙන්. පළවෙනි සමීකරණේ 4ෙන් වැඩි කරාට පස්සේ මේ සියලුම පද 4ෙන් වැඩි වෙනවා. මෙතනින් එනවා 3 වරක් 4 12යි a. මෙතන 4ෙන් වැඩි කරලා 4ක් 4 16යි b. මෙතන 15 4ෙන් වැඩි වුණාට පස්සේ 60යි. එතන මේක තුන්වෙනි සමීකරණය කියලා තමයි දානවා. ඊට පස්සේ මම දෙවෙනි සමීකරණය ගන්නවා. දෙවෙනි සමීකරණේ අරන් කීයෙන් වැඩි කරන්න ඕන? 3ෙන් වැඩි කරන්න ඕන. එහෙනම් 3ෙන් වැඩි කරා. 3ෙන් වැඩි කරනවා කියලා කියන්නේ සියලුම පද 3ෙන් වැඩි වෙනවා. සියලුම පද 3ෙන් වැඩි වෙනවා කියලා කියන්නේ පුතේ මේ 4 වරක් 3 12යි a වෙනවා. මෙතන 3 වරක් 3 9යි b බවට පත් වෙනවා. 13 වරක් 3 39ක් බවට පත් වෙනවා. මේ විදිහට සමීකරණ දෙකක් එනවා. එතකොට සමීකරණ දෙක ආවට පස්සේ බලන්න මෙන්න 12යි මෙන්න 12යි පද දෙක තියෙනවා. මේ පද දෙක ඉස්සරහා සංගුණක මොනවද කියලා බලන්න. සංගුණකත් හරි සංගුණකත් අවුලක් නැහැ සමානයි. හරි. මේ ඉස්සරහා තියෙන ලකුණ මොකද්ද බලන්න. මේකෙත් ධන මේකෙත් ධන. ලකුණු සමාන නම් අපි මොකද කරන්නේ? ලකුණු සමාන නම් අඩු කරනවා. ලකුණු ප්‍රතිවිරුද්ධ නම් එකතු කරනවා. එහෙනම් අපි තුන්වෙනි සමීකරණයෙන් අඩු කරනවා හතරවෙනි සමීකරණය. මේ විදියට. තුන්වෙනි සමීකරණයෙන් අඩු කරනවා හතරවෙනි සමීකරණය. තුන්වෙනි සමීකරණය ඉස්සරහම වම් පැත්ත ලියනවා 12යි a ධන 16යි b අඩු කරනවා. මෙන්න තුන්වෙනි සමීකරණේ වම් පැත්ත අඩු කරනවා
දෙවෙනි හතරවෙනි සමීකරණේ වම් පැත්ත 12යි a ධන 9යි b. අනිවාර්යෙන් පුතේ වරහන් යෙදෙන්න ඕනේ. මොකද අපි අඩු කරන්නේ එක පදයක් නෙමෙයි පද දෙකක් අඩු කරන්නේ. එතකොට තුන්වෙනි සමීකරණේ වම් පැත්තෙන් අඩු කරද්දී හතරවෙනි සමීකරණේ වම් පැත්ත අනිවාර්යෙන් වරහන් යෙදීමක් සිද්ධ වෙන්න ඕනේ. මොකද පද එකකට වඩා වැඩියෙන් තියෙනවා නම් අපි වරහන් යොදන්න ඕනේ. එතකොට අපිට කියනවා දකුණු පැත්ත මේ විදියට තුන්වෙනි සමීකරණේ දකුණු පැත්ත 60 ඍණ 39 කියන මේ ආකාරයට සිද්ධ වෙනවා. එතකොට මෙතනින් අපි සුළු කිරීමක් කරන්න පුළුවන් 12යි a ධන 16යි b ඍණ 12යි a ඍණයි ධනයි ඍණ 9යි b සමානයි 60න් 39ක් අඩු කරලා පස්සේ අපිට උත්තරේ එනවා 21යි කියලා. එතකොට මේ ආකාරයට සුළු වෙනවා ධන 12යි a ඍණ 12යි a සුළු වෙනවා. අතනින් මෙතනින් උත්තරයක් එනවා ධන 16යි ඍණ 9යි. මෙතනින් අපිට උත්තරයක් ගන්න පුළුවන් 7යි b කියලා. එතන 7යි b සමානයි 21යි. මෙතනින් එනවා b සමානයි 3යි කියලා. හරි b සමානයි 3යි ආවනම් 1 2 3 4 කැමති සමීකරණයට අපිට ආදේශ කරලා ඒ හොයන්න පුළුවන්. මම අංක 1ට ආදේශ කරනවා. අංක 1ට ආදේශයෙන් අංක 1ට ආදේශ කරාට පස්සේ මට ලියන්න පුළුවන් මේ විදිහට සමීකරණේ 3i a ධන 4i b සමාන වෙනවා 15ට. එතකොට අපි b වලගේ දන්නවා 3i a ධන 4 වැඩි කිරීම b යගේ 3i 15යි 3i a ධන 12 සමාන වෙනවා 15ට. එතකොට මම 3i a උක්ත කරොත් එහෙම 15 ඍණ 12 වෙනවා 3i a සමානයි 3 වෙනවා a සමානයි 1ක් බවට පත් වෙනවා. එතකොට මේ විදියට අපිට සුළු කරලා ab ට උත්තර දෙක ගන්න පුළුවන් වෙනවා. හරි. හරි පුතේ. අපි මේ වගේ ගණක් සාකච්ඡා කරමු. මේකෙන් නොදන්නා පද දෙකක් තියෙනවා xy කියලා නොදන්නා පද දෙකක් තියෙනවා. එතන නොදන්නා පද දෙකට සමීකරණ දෙකක් දීලා තියෙනවා විසඳන්න. හරි. අපි පළවෙනි සමීකරණය ගමු. පළවෙනි සමීකරණය ගන්න පුළුවන් මේ වගේ ආකාරයකට 3i 1යි x මේ වගේ භාග ගණන් තිබ්බොත් අපි කොහොමද සමගාමී සමීකරණයක් ආකාරයකට හදාගන්නේ කියලා බලමු. එතකොට මේකේ ඔයගොල්ලෝ දන්නවා හරය 3යි මේකේ හරය 2යි. එතකොට පොදු හරයක් ගන්න ඕනේ නැත්නම් පොදු හරය ගන්න කුඩා පොදු ගුණාකාරයෙන් ගන්නේ 3යි 2ේ පොදු හරය අපිට 6ක් කියලා ගන්න පුළුවන්. 6ට 3ේව 2යි දෙවරක් 1 2යි 2යි x කියලා ලියන්න පුළුවන්. 6ට 2ේව 3යි 3 වරක් 1 3යි 3යි y කියලා ලියන්න පුළුවන්. මේ පැත්තේ 4 කියලා ලියන්න පුළුවන්. එතකොට මේ වගේ තියෙද්දි අපිට හරස් ගුණ කරන්න පුළුවන්. එතකොට උත්තරයක් ගන්න පුළුවන් 2x ධන 3y සමානයි 6 වරක් 4 24යි කියලා. මේ විදියට ඔය පළවෙනි සමීකරණයම තමයි. හරි. ඊට පස්සේ දෙවෙනි සමීකරණය මේක ගමු පල්ලෙහාට 2 1යි භාගයයි x ඍණ y සමානයි 1. එතකොට මේකේ හරය එකක් බවට පත් වෙනවා. එතකොට පොදු හරය 2යි 2ට 2ේව 1යි 1 වරක් 1 1යි 1යි x 2ට 1ේව 2යි 2යි y කියලා එනවා සමානයි 1 හරස් ගුණ කරන්න. එතකොට එනවා පුතේ x ඍණ 2යි y සමානයි 2යි කියලා දෙවරක් 1 2යි කියලා එනවා. එතකොට මේක දෙවෙනි සමීකරණයේ විදිහට අපිට ගන්න පුළුවන් වෙනවා. එතකොට අපි සමීකරණ දෙක මේ විදිහට තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා x ඉස්සරහා තියෙන සංගුණකය 2යි මේක x ඉස්සරහා තියෙන සංගුණකය 1යි. මේක x y ඉස්සරහා තියෙන සංගුණකය 3යි මේකේ y ඉස්සරහා තියෙන සංගුණකය 2යි. මේකට අපිට පොදු හරයක් ගන්නවා නම් පොදු හරය 2 වෙනවා. මේකට පොදු හරයක් ගන්නවා නම් පොදු හරය මේ දෙකේ කුඩා පොදු ගුණාකාරය 6ක් බවට පත් වෙනවා. හැබැයි ලේසිම අපිට ගන්න මොකද්ද? මේ 2 කියන පොදු හරය නැත්නම් 2 කියන කුඩා පොදු ගුණාකාරයට ගන්න පුළුවන් නම් පළවෙනි සමීකරණය වැඩි කරන්න දෙයක් නැහැ 2 කියන අගේ තියෙනවා. ඒතකොට දෙවෙනි සමීකරණය විතරයි අපිට 2කින් වැඩි කරන්න සිද්ධ වෙන්නේ. එතකොට අපි දෙවෙනි සමීකරණය වැඩි කරනවා 2කින් අපිට ඒතර උත්තරයක් ගන්න පුළුවන් මේ විදියට 1x වැඩි කරද්දී 2කින් 2x බවට පත් වෙනවා. ඍණ 2y 2කින් වැඩි කරද්දී 4y බවට පත් වෙනවා. ඒ වගේම 2කින් වැඩි කරද්දී 4 බවට පත් වෙනවා. ඒතර මේක තුන්වෙනි සමීකරණය කියලා ලියන්න පුළුවන් වෙනවා. ඒතර තුන්වෙනි සමීකරණයයි පළවෙනි සමීකරණයයි ගද්දී හරි 2x ඉස්සරහා තියෙන සංගුණකයේ ධන මෙතන 2x ඉස්සරහා තියෙන සංගුණකයේ ධන ඒ කියලා කියන්නේ පුතේ සංගුණක සමාන නම් මොකද අපි කරන්නේ සංගුණක නෙමෙයි ලකුණු සමාන නම් අඩු කරනවා 24 ලකුණු නිසා මම තීරණය කරනවා පළවෙනි සමීකරණයෙන් තුන්වෙනි සමීකරණය අඩු කරන්න. එතකොට පළවෙනි සමීකරණේ වම් පැත්ත මම මේ විදිහට ලියනවා 2x ධන 3y ඍණ දාද්දි දෙවෙනි සමීකරණය අනිවාර්යයෙන්ම වරන් ඇතුලේ යෙවෙන්න ඕන 2x ඍණ 4y මෙන්න පළවෙනි සමීකරණේ වම් පැත්ත මෙන්න දෙවෙනි සමීකරණේ වම් පැත්ත අපිට ලියන්න පුළුවන් පළවෙනි සමීකරණේ දකුණු පැත්ත 24 ඍණ 4 කියලා. එතකොට මේක සුළු කරන්න 2x ධන 3y ඍණ 2x ඍණයි ධන 4y
සමානයි 24න් 4ක් ගියාම 20යි. එතකොට අපිට මේකේ සුළු කරන්න පුළුවන් ධන 2x ඍණ 2x 3යි y ධන 4යි y උත්තරයක් එනවා 7යි y සමානයි 20යි කියලා අගයක් එනවා. එතකොට අපිට මේකේ උත්තරයක් ගන්න පුළුවන් දෙපැත්තම 7ෙන් බෙදලා y කියලා කියන්නේ 20 බෙදීම 7 කියලා. ඊට පස්සේ අපි අංක 1ට ආදේශයක් දාලා උත්තරයක් ගන්න පුළුවන් x ට 3න් 1යි x ධන භාගයයි y කියලා කියන්නේ 20 බෙදීම 7 සමානයි 4යි. මෙතනින් සුළු කරන්න පුළුවන් වෙනවා 10යි කියලා. එතකොට මේ පදේ එහා පැත්තට ගියන 3 1 x කියන එක 3 1 x තනි කරගන්න මේ පදේ එහා පැත්තට ගියොත් එනවා 4 ඍණ 10 බෙදීම 7 කියලා. එතකොට උත්තරයක් ගන්න පුළුවන් 3 1 x ට පොදු හරය 7 මේකේ හරය 1 28යි කියලා එනවා මෙතනින් 10යි කියලා එනවා. එතකොට පුතේ උත්තරයක් එනවා මේ විදියට 3න් 1යි x සමාන වෙනවා 28න් 10ක් ගියොත් එහෙම 18 බෙදීම 7ට. එතකොට මෙතනින් උත්තරයක් ගන්න පුළුවන් හරස් ගුණ කරලා x සමානයි 18 3න් වැඩි කරොත් එහෙම 54 බෙදීම 7ක් කියලා එනවා. එතකොට මේ විදියට x ටයි y ටයි උත්තර දෙක ගන්න පුළුවන්. මතක තියාගන්න පුතේ මේ විදියට භාග සංගුණක තියෙන සමගාමී සමීකරණ දෙකක් දුන්නොත් මේ විදියට පොදු හරයක් කරන් නැත්නම් කුඩා පොදු ගුණාකාරයන් සුළු කරලා තමයි අපිට මේ විදියට උත්තරයකට යන්න වෙන්නේ. හරි. එතකොට මම අද කතා කරේ සමගාමී සමීකරණ කියන පාඩම. එතකොට මම ඊළඟ වීඩියෝ එකේ පුතාට එක්ක කතා කරන්නම් කොහොමද මේ සමගාමී සමීකරණ වල ප්‍රශ්න විභාග ප්‍රශ්න විසඳන්නේ කියලා. ඒ වගේම පුතේ තාමත් දුර පුතාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන icon එක click කරන්න. click කරලා subscribe කරන්න. ඒ වගේම කිසියම් නොතේරෙන තැනක් තියෙනවා නම් පල්ලා comment box එකේ තියෙනවා ඇතුළත් කරන්න ඒකට. ඒ වගේම මේ වගේ තවත් අනිවාර්ය පාඩමකින් හමු වෙන බලාපොරොත්තු වෙන මම සමු ගන්නවා. ස්තුතියි.